නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ එකතු වන්නේ විවරණය සමග. බෞද්ධ ආරූප වාහිනිය ඔබ වෙතට දහම් පඬුරක් හැටියට තිරින කරන මේ විවරණී වැඩසටහන ගැන බොහෝ දෙනෙක් ඉතා උනන්දුවෙන් බොහොම කැමැත්තෙන් තම තමන්ගේ ජීවිතවලට ධර්මයේ ගලපා ගන්න අදහසින් මේ සමග එකතු වෙනවා. එතකොට මේ ජීවිතයේ තුලදී අපිට අපි දන්නා සීමාවේ පවතින ගාථා සජ්ජායනා වන් තුල අපි දන්න ගාථා පාඨයන් තුල නොයෙක් පුද පූජා වෙනුවෙන් අපි විසින් පාවිච්චි කරන ගාථාවල විදර්ශනාත්මක අර්ථය කෙබඳුද කියලා විශ්ලේෂණය කරමින් විමර්ශනාත්මකව ලෝකෝත්තර සංසිද්ධිය වෙනුවෙන් කරන මඟ පෙන්වීමක් තමයි විවරණය තුලින් අපි සිද්ධ කරන්නේ. එතකොට අද විවරණයෙන් අපි ඉදිරිපත් කරන්නේ ඔබ ප්‍රාර්ථනා පාඨයක් හැටියට. ඒ කියන්නේ මිනිස්සු ප්‍රාර්ථනා ගාථාවක් විදියට පාවිච්චි කරන ඊටාම ප්‍රකට වැකියක් තියෙනවා. ඒ ප්‍රකට වැකියට තමයි මේ අර්ථය අපි එකතු කරන්නේ. එතකොට මේ ප්‍රාර්ථනා පාඨය ඊටාම වැදගත් මඟ පෙන්වීමක්. ඒ ප්‍රාර්ථනා පාඨය ඇස්සේ නිවන සම්බන්ධවත් දාර්ශනික කතාවක් අපට ගොඩනගා ගන්න පුළුවන්. ඒ තමයි ඔබ අර බුද්ධ වන්දනා කරලා වත්පිළිවෙත් කරලා විවිධ පුද පූජාවන් සිද්ධ කරලා නොයෙකුත් දේවල් කරලා ඒ සියල්ල අවසානයේ ඔබ විසින් ප්‍රාර්ථනාවක් කරනවා. ඒක අපේ වන්දනාමාන කරන චාරිත්‍රවල විධික්‍රමයක්. ඒ වන්දනාමාන කරන චාරිත්‍රවල පවතින ඊටාම වැදගත් දෙයක් තමයි ඊටාම වැදගත් අවස්ථාවක් තමයි ඊටාම වැදගත් කාරණයක් තමයි අපි හැමදාමත් ප්‍රාර්ථනාවක් තියාගන්න එක. ඒතර අපි ප්‍රාර්ථනාමය ක්‍රමවේද අතර අපි ප්‍රාර්ථනාවක් හැටියට තියාගන්න පුළුවන් ඉහළම ප්‍රාර්ථනාව තමයි නිර්වාණය. එහෙමත් නැත්නම් ප්‍රතිපත්ති ශාසනයේ බැබලීම ගැන අදහස. එතකොට මේ ප්‍රතිපත්ති ශාසනයේ බැබලීම ගැන අදහස අපි හැම වෙලාවකම බුදුරජාණන් සරණ ගිය පිරිසක් විදියට බුදුරජාණන්සේ අනුගමනය කරන පිරිසක් විදියට ඒ අදහස මතු කරගන්න එක ඉතාම වැදගත් දෙයක්. එතකොට මේ අදහස මතු කරගනිද්දී බොහොම වැදගත් දෙයකට අපි එකතු වෙන්න ඕන. ඒ වැදගත් දේ තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් භාග්‍යතුන් වහන්සේ විසින් අනුදැන වදාළ ලෝකෝත්තර සංසිද්ධිය උදෙසා අප අදිෂ්ඨානය කරගන්න විමුක්තිගාමී ප්‍රාර්ථනාව වෙනුවෙන් පශ්චාත් කාලීන විදි කරපු ප්‍රාර්ථනා ගාථා 5ක් හොයාගන්න පුළුවන්. ඒ අතර ඉතාම ප්‍රකට ප්‍රාර්ථනා වාක්‍යයක් තමයි ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු කියන ප්‍රකට පාඨය. එතකොට මේ ප්‍රකට පාඨය ඇස්සේ තියෙනවා මේ පින ආශ්‍රව ක්ෂය කිරීම පිණිස උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. එතකොට මේක ඊට සංවාදාත්මක අවස්ථාවක්. ඇයි මේක සංවාදාත්මක අවස්ථාවක් වෙන්නේ? මොකක්ද මේක සංවාදාත්මක අවස්ථාව? ඉදම්මි පුඤ්ඤ කම්මං මේ පුණ්‍ය කර්මය ආසවක්කය වහං හොතු ආශ්‍රව ක්ෂය වීම පිණිස හේතු වේවා උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. පිනෙන් පුළුවන් ද ආශ්‍රව ක්ෂය වීම පිණිස ප්‍රාර්ථනාවක් ගොඩනගා ගන්න කියලා පින සහ කුසලයේ සම්බන්ධ ගැඹුරු සාකච්ඡාවක් තියෙන වෙලාවක. පින කුසලයේ එකක්ද පින කුසලයේ දෙකක්ද මේ දෙක අතර විසමපාතය මොකක්ද වෙන්වීම මොකක්ද කියලා සාකච්ඡාවක් පවතින වෙලාවක අපිට මේ වාක්‍ය ඇස්සේ ලස්සන අදහසක් මතු කරගන්න පුළුවන්. අපි ඉස්සරහට විවරණීය වැඩසටහනකදී ඔබට මේ පින සහ කුසලයේ එකක්ද දෙකක්ද කියන එක මේ ගාථා පාඨයක් ඇසුරින්ම මතු කරන්න උත්සාහ කරන්න.
දැන් අද අපි පැහැදිලි කරන්නේ ඉදම්මි පුඤ්ඤ කම්මං ආසවක්කය වහං හෝතු කියන පාඩේ. ඒ කියන්නේ ආශ්‍රව ක්ෂය කිරීම සම්බන්ධ ගැඹුරු දාර්ශනික අදහස පිනාසින් මතු කරගන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළ යුතුයි. අපි ඊටාම ගැඹුරු සංවාදයකට යා යුතුයි. එතකොට මේ ගැඹුරු සංවාදයකට යා යුත්තේ බොහෝ දෙනෙක් හිතනවා පින කියන්නේ විදර්ශනා පරයයට අදාළ මූලික අවස්ථාවක් නෙමෙයි කියලා. නමුත් පින්වත්නි, ඒ කියන්නේ පිනත් පාවිච්චි කරන්න පුළුවන් ආශ්‍රව ක්ෂය වීම පිණිස ප්‍රාර්ථනාවක් හැටියට කියන එක ගැන ලස්සන අදහසක් මේ තුල තියෙනවා. ඉදම්මි පුඤ්ඤ කම්මං, මේ පින ආසවක්කය වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු, සියලු දුක නිමා කරලා ආශ්‍රව ක්ෂය වීම පිණිස මේ පින උදව් වේවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මා පුඤ්ඤ බායි කියලා සූත්‍රයක්. මහණෙනි, පිනට බය වෙන්න එපා කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, මම අසුරුසනක් ගහන මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒතර අසුරුසනක් ගහන මොහොතක්වත් භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා මා පුඤ්ඤ බායි සූත්‍රයේදී කියනවා මහණෙනි, පිනට බය වෙන්න එපා කියලා. එතකොට මේ කාරණා දෙක වෙන වෙනම විමසද්දී අපට පේනවා පින කියලා කියන්නේ, ඒ කියන්නේ වර්තමානයේ ඇති වෙලා තියෙන සාකච්ඡාව තමයි පින කියලා කියන්නේ පින වනාහි සුගති භූමියක ඉපදීම පිණිස විපාක පිණිස කර්ම සකස් කර ගැනීමදී උපකාරයක් පවතින දෙයක් විදියටයි අපි සලකන්නේ. එතකොට පින කියලා කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙලා නැවත භවයේ පැනවෙන අවස්ථාවක් වුණාට මා පුඤ්ඤබායි වගේ සූත්‍ර දේශනාවල මහණෙනි, පිනට බය වෙන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ දක්ෂ ඥානවන්ත ශ්‍රාවකයා පින විදර්ශනා කළ යුතුයි කියන අදහසින්. ඒ කියන්නේ අපිට පින විදර්ශනා කරන්න පුළුවන්. ඒ නිසා පින් විතරක් කරලා සුගතිය යෑමක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ කියන්නේ දැන් යම් කෙනෙක් පින් කළාට පස්සේ ඒ පිනේ විපාකයක් හැටියට යාට සුගතියට යන්න පුළුවන්. දිව්‍ය ලෝකවල උපදින්න පුළුවන්. මේ මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. යම් කෙනෙක් මේ මනුස්ස ලෝකෙට ආවා නම් එයා මනුස්ස ලෝකෙට ආවේ පිනේ උපකාරයක් විදියට. එක වෙලාවක මේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ එක්තරා විශාල දිව්‍ය පිරිසක් දානෙ දෙන්න සූදානම් වෙනකොට ඒ දානෙ ප්‍රතික්ෂේප කරලා දිලිඳු මිනිස්සෙක් හොයාගෙන මහා කශ්‍යප මහරහතන් වහන්සේ වඩිනකොට සක්‍ර දේවේන්ද්‍රයා දිලිඳෙක්ගේ වේශයක් මවාගෙන ඇවිල්ලා දිලිඳු වේශයක් මවාගෙන සක්‍ර දේවේන්ද්‍රයා මේ මහී කියන ගඟ අසබඩ පැල්පතකට වෙලා උඩුකය වහගත්තේ නැති මිනිස්සෙක් විදියට, දිලිඳු මිනිහෙක් විදියට, බොහොම දරිද්‍රතාවයෙන් පෙළෙන කෙනෙක් විදියට දොර ළඟ හිටගෙන ඉඳලා ඒ මහා කශ්‍යප මහරහතන් වහන්සේ ගෙදරට වැඩියාම රාජ භෝජනේ පූජා කළා. ඒ වෙලාවේ මහා කාශ්‍යප හාමුදුරුවෝ බැලුවා මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ බඳු දානයක් සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒතර මේ බඳු දානයක් දුන්නේ කවුද මේ කියලා බලනකොට මේ සක්‍ර දේවේන්ද්‍ර තමයි වේශයක් මවාගෙන ඇවිල්ලා දානි දුන්නේ. එතකොට සක්‍ර දේවේන්ද්‍රයා වේශයක් මවාගෙන ඇවිල්ලා දානි දෙන්නේ සම්සිද්ධියට අර මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා දේවේන්ද්‍රය මම මේ දුප්පත් මිනිහෙක් දිලිඳු මිනිහෙක් හොයාගෙන පිනක් කරගන්න උදව් කරන්න යාවි. ඒ දිලින්දාගේ පින හොරා ගත්තා නේද? දිලින්දාගේ පින උදුර ගත්තා නේද කියලා අහද්දී මේ සක්‍ර දේවේන්ද්‍රයා කියනවා ස්වාමීනි එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා. ස්වාමීනි පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි, පැවිද්දෙකුට උදව් වෙන්නෙත් පින. දෙවියන්ට උදව් වෙන්නෙත් පින. මනුස්ස භූතානි, මිනිසුන්ට උපකාර වෙන්නෙත් පින. ඒතර අපිට තේරෙනවා දැන් මෙතන කියනවා පැවිද්දෙකුට උපකාර වෙන්නෙත් පින. අද වෙනකොට පින ගැන කතා කළාට පින විදර්ශනා කරන කතාවක් ගැන ලෝකෙට විවෘත වෙලා නැහැ. දැන් මේ ගාථාවේ තියෙනවා ඉදම්මි පුඤ්ඤ කම්මං, යම් පිනක් කරලා ඒ පින අදිෂ්ඨාන කරලා යම් ශ්‍රාවකයෙකුට පුළුවන් මේ පිනෙන් මට ලෝකෝත්තර මාර්ගයේ සාධනය වේවා කියලා හිතන්න. එතකොට මේ පින උපකාර වීමෙන් මට ආශ්‍රව ක්ෂය වේවා කියලා හිතන්න. ඒක නොවන සංසිද්ධියක් නෙමෙයි. ඒක වෙන්නේ නැති දෙයක් නෙමෙයි. ඒක විය හැකි දෙයක්. ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැන් මම මෙතන පරිස්සමින් මේ කතාව කියන්නේ පින සහ කුසල එකක්ද දෙකක්ද කියන එක අපි ඊළඟ විවරණේ වැඩසටහනේදී කියලා දෙනවා. දැන් පින දෙකක් කියලාම අපි හිතමුකෝ, කමක් නැහැ පින කොටස් දෙකක් කියලාම අපි කල්පනා කරමු.
ඒ කොටස් දෙකක් කිව්වත් එකක් කිව්වත් මේ වාක්‍යයස්සේ තියෙනවා මේ පින ආශ්‍රවක්ෂය කරන්න උදව් වේවා කියලා. එතකොට මිනිස්සු හිතාගෙන ඉන්නේ ආශ්‍රවක්ෂය කරන්න උදව් වෙන්නේ කුසලය සසර සුගතිගාමි වීමේ සැප විපාක පිණිස උදව් වෙන්නේ පින කියලා. ඒ කතාව ඊටාම අසාධාරණ කතාවක්. ඒ කතාව ගැටලුකාරී කතාවක්. ඒ කතාව අර්බුදකාරී කතාවක්. දැන් මෙතන තියෙනවා පින ආශ්‍රවක්ෂය කරන්න උදව් වේවා කියලා. එතකොට අපි හැමදාම බුදුන් වැඳලා පිරිත් ටික කියලා ඒ වගේම වත්පිළිවෙත් කරලා නොයේකුත් පුද පූජා කරලා හැමදාම ප්‍රාර්ථනා කරන වාක්‍යයේ තියෙනවා ඉදම් මේ පුඤ්ඤ කම්මං මේ පින ආසවක්කය වහංවතු ආශ්‍රවක්ෂය කරලා සියලු දුක නිමා කරගන්න උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. ඇත්තටම පිනට එච්චර හරියක් කරන්න පුළුවන්ද කියන එකයි අපි මෙතනදී කතා කරන්නේ. ඇත්තටම පින්ට එහෙම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා තමයි භවයේ මොහොතක්වත් වර්ණනා කරන්නේ නෑ මහණෙනි කියලා බුදුරජාණන් වහන්සේ පිනට බය වෙන්න එපා කියලා මා පුඤ්ඤබායි කියලා සූත්‍රයක් දේශනා කළේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පුණ්‍ය නිදානය ගැන වදාළ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍රයක් තියෙනවා. ඒතර මේ හැම දේශනාවකින්ම පින ගැනයි කතා කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දැන් පින් කරලා සුගතිය යෑම ගැන විතරක් කතා කරලා නවතීද භවයේ මොහොතක්වත් වර්ණනා කරන්නේ නැහැ කියලා. දැන් බුද්ධ දේශනාව කියනවා මං අසුරු සෙනක් ගහන මොහොතක්වත් මහණෙනි භවයේ වර්ණනා කරන්නේ නැහැ කියලා. එහෙමනම් දැන් පින ආශ්‍රවක්ෂය කරන්න උදව් වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරගන්න ඕන. පින ආශ්‍රවක්ෂය කරගන්න අපිට උපකාරාර්ථයෙන් වැදගත් වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරගන්න ඕන. පින්වත්නි කොහොමද පින විදර්ශනා කරන්නේ? දැන් අපි නිතරම පින් කරන්න හරි උනන්දුවක් තියෙනවා. පින ගැන අපිට ලොකු අදහසක් තියෙනවා. පින ගැන අපි නිතර සාකච්ඡා කරනවා. දැන් මේ කාලේ එනකොට බලන්න මිනිස්සු විවිධ පින්කම් වලට හරි උනන්දුයි. විවිධ ඉදිකිරීම් වලට, කරිණ චීවර පූජා මේ ඔක්කොම අපි කතා කරන පින්කම් අතර බොහොම බලවත් දේවල්. මේවා තුලින් අපට විශාල කුසලයක්, විශාල යහපතක් වෙනවා. සාංශාරික වශයෙන් මේවායින් විශාල යහපතක් වෙනවා. ඒතර සංසාරේ යම් කෙනෙක් සැප විපාක විඳිනවා නම් ඒ පිනේ උපකාරයක් හැටියටයි. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා එක තැනකදී යම් කෙනෙක් යම් ශ්‍රාවකෙක් තුල විදර්ශනා පරියාය තුලම පිනටත් දායාද වෙලා නම් එයාට මෙහිදී සෝතාපන්න වෙලා මාර්ගඵල අවබෝධය කරලා අරහත්ත්වයට පත් වෙන්න බැරි වුණොත් දෙවිවරු අතරට ගියොත් එයා මහේශාක්‍යව උපදිනවා කියලා. එතකොට ඒ කියන්නේ දැන් එක්කෙනෙක් පින් කරනවා එක්කෙනෙක් මේ දැන් එක ස්වාමීන් වහන්සේලා දෙන්නෙක් ඒ කියන්නේ ගිහි දෙන්නෙක් පැවිදි වුණා. එක ස්වාමීන් වහන්සේ නමක් බැලුවා උන්වහන්සේට ලොකු කාලයක් තිබුණ නැහැ. උන්වහන්සේට ලොකු කාලයක් තිබුණ නැති නිසා උන්වහන්සේ කල්පනා කළා මට ලොකු කාලයක් නැහැ නිසා මම හොඳට විදර්ශනාව දියුණු කරනවා. ඒතර ඒ ස්වාමීන් වහන්සේ හිතපු එක අසාධාරණ කතාවක් නෙමෙයි. ඒතර අනිත් ස්වාමීන් වහන්සේ බැලුවා මම විදර්ශනාත් කරනවා හොඳට බණ භාවනා දියුණු කරනවා. ඒ වගේම මම හොඳට පින් කරගන්නවා කියලා ඒ ස්වාමීන් වහන්සේ පින් කරනවා කියලා කලේ උන්වහන්සේ උදේම අවදි වෙලා පින්ඩ පාති ගිහින් දානි ටික ගෙනල්ලා ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හිටියොත් උන්වහන්සේට දෙනවා. එතකොට මේ ලෙඩ වෙච්ච ස්වාමීන් වහන්සේට දානි ටික දීලා සමහර දවස්වලට උන්වහන්සේ බඩගින්න ඉන්නවා. සමහර දවස්වලට උපස්ථාන කරන සංඝයාට දානි දෙනවා. උණු පැන් සිසිල් පැන් පිළියෙල කරනවා. ආරාමයේ පැන් නැත්තම් ඒ වත්පිළිවෙත් ටික කරනවා. ඒත් එක්කම උන්වහන්සේ හොද්දට බණ භාවනා දියුණු කළා. සමත විපස්සනා වශයෙන් වැඩුවා. හැබැයි මේ දෙනමටම අරහත්ත්වේ කරා යන්න බැරි වුණා. ඒ දෙදෙනා බොහෝම සිහිනුවණින් තමයි අපවත් උනේ. දෙන්නම දෙවිවරු අතර උපන්නා. එක්කෙනෙක් මහේසාක්‍ය දෙවිවරු අතර උපන්නා. එක්කෙනෙක් අල්පේසාක්‍ය දෙවිවරු අතර උපන්නා. මේ මහේසාක්‍ය උනේ අර විදර්ශනාව කරන ගමන් කුස්පින කරගත කෙනා. අල්පේසාක්‍ය දෙවිවරු අතර උපන්නේ විදර්ශනා විතරක් කරපු කෙනා. ඊට පස්සේ කාලාන්තරයකට පස්සේ උන්න මිහිට් ආවා මනුස්ස ලෝකෙට. මනුස්ස ලෝකෙට එනකොට ඒ දෙනමගින් එක් අර පින මත දායාද වෙලා විදර්ශනා කරපු කෙනා අගමිහිසියගේ කුසේ උපන්නා. අනිත් කෙනා මේ මාලිගාවේ දාසියගේ කුසේ උපන්නා. බලන්න විවිධත්වය. ඊට පස්සේ මේ දෙනම අවබෝධී කරා ගියා. රහත් වුණා. රහත් වෙනකොට මේ දෙන්න අතර විසම්පාතයක් නැහැ. පින් කරන කෙනාත් විදර්ශනාව විතරක් කරන කෙනායි පිනයි විදර්ශනාව දෙකම කිසිම කෙනෙක් අරහත්ත්වයට පත් වෙනකොට ඒ අරහත් සිතේ විවිධත්වයක් නැහැ. එහෙමනම් මේ පිනේ උදව්වක් තියෙනවා. හැබැයි
මෙතන අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ආශ්‍රව ක්ෂය කිරීම පිණිස පින උපකාර වේවා. ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. ඉදම්මි පුඤ්ඤ කම්මං මේ පින ආශ්‍රව ක්ෂය කරන්න උදව් වේවා. දැන් අපි බලමු පිනක් කරලා කොහොමද ආශ්‍රව ක්ෂය වීම පිණිස උපකාරාර්ථේ ගොඩනගා ගන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න දැන් ඉස්සරහට කටින පිංකම් එනවා. කටින පිංකම කියලා කියන්නේ ලෞකික ජීවිතයක් ගෙවන කෙනෙකුට කරගන්න පුළුවන් අග්‍රතම පිංකමක්. ඒක සුළුවෙන් සලකන්න පුළුවන් එකක් නෙමෙයි. මෙලෝ වශයෙන් ජීවත් වෙන පුද්ගලයෙකුට අග්‍රතම පිංකමක්. දැන් මේ විදිහට කටින පිංකමක් කරලා ඉවර වුණාම අපි විශාල කටින පිංකමක් කරා කියලා අපි උද්දාමයෙන් කතා කළාට ඒක විදර්ශනා කරන විදිය ගැන මිනිසුන්ට අදහසක් නැහැ. විදර්ශනා කරගන්න ක්‍රමවේදය ගැන ඒ අයට අදහසක් නැහැ. දැන් අපි හිතමු කටින පිංකමක් කළාට පස්සේ ඒ කටින පිංකම කරන අවස්ථාවේ මුලත් බොහොම සුන්දර අවස්ථාවක්. මැදත් සුන්දර අවස්ථාවක්. අගත් සුන්දර අවස්ථාවක්. ඊටාම පිරිසුදු පිංකමක්. බුද්ධ ශාසනයේ මේ විනය කර්මයකට ගිහියෙක්ගේ යම් උපකාරයක් ලැබෙන අවස්ථාවක්. විනය කර්ම වලට ගිහියෝ සම්බන්ධ නැහැ. නමුත් මේ බුද්ධ ශාසනයේ තියෙන එක්තරා විනය කර්මානුකූලව සිද්ධ වෙන බුදුරජාණන් වහන්සේ වදාළ විනය කර්මයකට ගිහියන්ගෙන් යම් උපකාරාර්ථයක් සහිතව ඒකට මැදිහත් වීමක් ගිහියන්ගේ තියෙනවා. එතකොට ඒ බඳු මේ කටින චීවර පූජාව මේ අතීතයේ ධර්මදර විනයදර බහුශ්‍රූත ස්වාමීන් වහන්සේලා පින්කම් 8ක් ප්‍රධාන වර්ගීකරණයක් කළා. ඒ පින්කම් 8 පළවෙනි පින්කම හැටියටයි අපි තෝරාගෙන තියෙන්නේ. ඒකට පළවෙනි පින්කම. එතකොට දැන් මේක පින්කමක් විදිහට බොහොම බලවත් අවස්ථාවක්, බොහෝ සැප විපාකත් ලැබෙයි. නමුත් මේක විදර්ශනා කරගන්නේ කොහොමද? මේ ඔස්සේ විදර්ශනාව දියුණු කරගන්නේ කොහොමද? කොහොමද පින්වත්නි අපි මේ ඔස්සේ විදර්ශනාව පැත්තට උදව්ව ගන්නෙ? දැන් ඒක මේ පින ආශ්‍රව ක්ෂය කිරීම පිණිස උපකාර වේවා කියන එක හුදු ප්‍රාර්ථනාවක් විතරක් වැඩක් නෑනේ. විදර්ශනාවට උදව්ව නැත්නම් ආශ්‍රව ක්ෂය වෙන්නේ නැහැ. ආශ්‍රව ක්ෂය වෙනවා නම් එයාට සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන සම්මාදිට්ඨිය පදනම් කරගෙන එයා අනිවාර්යෙන් විදර්ශනාව වඩන්න ඕන. එයා අනිවාර්යෙන් විදර්ශනාව පුහුණු කරන්න ඕන. විදර්ශනාව පුහුණු කරේ නැත්නම් කවදාවත් එයාට ආශ්‍රව ක්ෂය වීමක් ගැන කතා කරන්න බෑ. එතකොට ආසවක්ඛයා වහං හෝතු ආශ්‍රව කියලා කොටසක් තියෙනවා. මොනවද ආශ්‍රව? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthිආශ්‍රව. එතකොට මෙන්න මේ ආශ්‍රව වලින් තමයි අපි බැටකන්නේ. එතකොට මේ පින කරලා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, ditthිආශ්‍රව කියන ආශ්‍රව දුරු කරගන්නේ කොහොමද? ඒ ආශ්‍රව දුරු කරගන්න පිනකින් උදව්ව ගන්නේ කොහොමද කියලා අපි ගොඩාක් සාකච්ඡා කරන්න ඕන. අපි ලොකු අදහසක් ගන්න ඕන. අපි අවබෝධයේ පිණිස උපකාරාර්ථයේ ගොඩනගා ගන්න ඕන. කොහොමද අපි ඒක කරන්නේ? මොන විදියටද අපිට ඒක කරගන්න පුළුවන් වෙන්නේ? ඒක කරන්නේ මෙන්න මේ විදියටයි පින්වත්නි. දැන් යම් වෙලාවක අපි දානයක් පූජා කළත් දැන් අපි ඔය කටින පින්කම්ම ගමුකෝ. දැන් මේ කටින චීවර පූජාවක් කරන එක ASCII මම කටින පින්කම කළා. අපි කටින පින්කම කළා. මේවර අපි තමයි ලොකුම පින්කම කළේ. අපි විසින් තමයි මේ පන්සලේ අවුරුදු ගානකට පස්සේ කරපු ලස්සනම පින්කම කළේ කියලා මම කළා, අපි කරා. කටින පින්කම කරපු මම මේ පැත්තේ ඉන්නවා. කටින පින්කම සිද්ධ වුණු සංසිද්ධිය එළියේ තියෙනවා කියලා අපි කතා කළාට සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන්ම සිද්ධ වන්නේ කුමක්ද? පරමාර්ථ වශයෙන් සිද්ධ වන්නේ කුමක්ද කියලා බලනකොට අපට තේරෙනවා මේ කටින පින්කම සිදු කිරීම අභ්‍යන්තරයේ කටින පින්කම සිද්ධ වන සංසිද්ධිය ඇතුලේ සිද්ධ වෙන්නේ හුදු ස්කන්ධ ධර්ම ටිකක ඇතිවීමක් සහ නැතිවීමක්. දැන් කටින පින්කම සිද්ධ කරන වෙලාව කියලා හිතන්න, කටින පින්කම පූජා කරන වෙලාව. ඒතර කටින පින්කමක් පූජා කිරීමේ සංසිද්ධිය බොහෝම පහසු සංසිද්ධියක් නෙමෙයි. ඒතර කටින පින්කම සිද්ධ කිරීමේ ක්‍රියාවලිය තුල ඒක සිද්ධ කරනකොට මම පින්කම කරනවා කියලා හිතුවට මගේ ඇතුලේ ස්කන්ධගත වීමක් තියෙන්නේ. ඒ කියන්නේ ස්කන්ධගත වීම කියන්නේ පංචස්කන්ධයක පහළ වීමක් තමයි සිද්ධ වෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයක ඇතිවීමක් නැතිවීමක් තමයි කටින පින්කම කරන එක ASCII සිද්ධ වෙන්නේ. ඒතර කොහොමද ඒක දැන් අපි තවත් විස්තර කරගමු. කටිනේ පින්කම කියන්නේ ලෝකේ බලවත් පින්කමක්. ඒ පින කරලා
හුදු ප්‍රාර්ථනාවක් විදියට ආශ්‍රව ක්ෂය වීම පිණිස උපකාර වේවා කියන අදහස විතරක් තිබ්බට වැඩක් නැහැ. ආසවක්කයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සියලු දුක නිමා වෙලා ආශ්‍රව ක්ෂය වෙන්න මේ පින උදව් වේවා කියලා ප්‍රාර්ථනාවක් තිබ්බට වැඩක් නැහැ. මොකද ප්‍රාර්ථනාව මත සියල්ලම ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ප්‍රාර්ථනාවට අදාළ කෘත්‍යයක් තියෙන්න ඕන. ප්‍රාර්ථනාවට අදාළ ක්‍රියාත්මක වීමක් තියෙන්න ඕන. ඒක නැත්තම් නිකම්ම ප්‍රාර්ථනාවකින් ලොකු දෙයක් කරගන්න බෑ පින්වත්නි. ප්‍රාර්ථනා කරලා නිවන් ලැබෙන්නෙත් නෑ. විමුක්තියක් ගැන අදහසක් නිකම් ප්‍රාර්ථනාවක් තියාගෙන වැඩක් නෑ. හැබැයි ප්‍රාර්ථනාව හොඳ දෙයක්. ප්‍රාර්ථනාවට අයිති ප්‍රායෝගික හැසිරීමකුත් තියෙනවා නම් ප්‍රාර්ථනාව බොහෝම වැදගත් දෙයක්. මොකද හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුව. හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුව නිසා හුදු ප්‍රාර්ථනාවක් තියාගන්න එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දෙයක්. දැන් අපි මෙතන ඉඳලා උත්සාහ කරමු තේරුම් ගන්න බලමු කොහොමද කටින පිංකමක් අස්සේ විදර්ශනාව පැත්තට ඒ පිංකම උදව් කරගන්නේ කියලා. දැන් ඔබ දන්නවා කටින පිංකම කෙරෙනකොට ස්කන්ධගත වීමක් පුද්ගලයා තුළ සිද්ධ වෙනවා. කොහොමද? තමා තුළ විඥානස්කන්ධේ පහළ වීමක්. චක්කු විඥානේ පහළ වෙනවා, පිංකම් දකින්නවා, ලස්සනයි කියලා හිතෙනවා. සෝත විඥානේ පහළ වෙනවා, පිංකම් ගැන වර්ණනා කරනවා, කටින පිංකම කරන විදිය ගැන සාකච්ඡා කරනවා, ස්වාමීන් වහන්සේලා උපදේශ දෙනවා. මේ සෝත විඥානේ පහළ වීමක් තියෙනවා. මනෝ විඥානේ පහළ වීම දිවා රාත්‍රී නිදි වරාගෙන හොඳට කල්පනා කර කර මනසින් සැලසුම් කරන මේ මනෝ විඥානේ පහළ වීමක්. මේ විදියට බලනකොට මේ කටින පිංකම සිද්ධ වන සම්සිද්ධිය ASCII හුදු ස්කන්ධගත වීමක් සිද්ධ වෙන්නේ. ස්කන්ධගත වීමක් තියෙන. ඒ කියන්නේ චක්කු විඥාන, සෝත විඥාන, මනෝ විඥාන ආදී විඥානස්කන්ධයේ ඇතිවීමක් නැතිවීමක් තියෙන. එතකොට කටිනේ පිංකම කියන්නේම සංඥාවක්. කටිනේ පිංකම කියන්නේම සංඥාවක්. එතකොට කටිනේ කියන්නේ සංඥාවක්. දැන් කටිනේ ඒ කියන්නේ සංඥාව කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළේ මිරිඟුවක් කියලා. එතකොට සංඥාව මිරිඟුවක් නම් දැන් බලන්න උදාහරණයක් විදිහට දැන් කටිනේ අපි කටිනේ පිංකම කියලා කිව්වට ඒකම අපි ගොඩනග අපි හිතාගත්ත සංඥාවක්. දැන් කටිනේ සිවුරයි වෙන සිවුරකුයි මේස උඩ තිබ්බා කියලා මේක තමයි කටිනේ සිවුර මේක කටිනේ නොවන සිවුර කියලා හොයන්න පුළුවන්ද? බෑ. එහෙනම් අපිට තේරෙනවා අපි හදාගත්ත සංඥාවක් කටිනේ. සංඥාස්කන්ධයක පහළ වීම. ඊට පස්සේ මේ කටින පිංකම කරන පිංකම කාලය තුල සුඛ වේදනා දුක්ඛ වේදනා වල ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. ඒතර කටින පිංකම කරනකොට මේ බඳු පිංකමක් කරනවා කියලා නිරාමිස සුඛ වේදනාවක් උපදින්න පුළුවන්. දුක් වේදනත් උපදින්න පුළුවන්. නිදි වරාගෙන පිංකම් සැලසුම් කරන්න වෙනවා. නිදි වරාගෙන පිංකම් කරන්න වෙනවා. දැන් රාත්‍රියේ නිදි වරාගෙන පිංකම කටින සිවුර වැඩම කරන්න. මේ විදිහේම හරිම බොහොම සුඛාස්වාද ජනකම නෑනේ. දුක්ඛාස්වාදයකුත් වෙනවා. හැබැයි ඉතින් අර ඒ වාස්සේ රාගානු පටිඝානුසය ආදී මෝරන්නේ නෑ. එහෙනම් වේදනාස්කන්ධයක පහළ වීමක්. ඒ වගේම තමයි ඒකට අනුව සිතුවිලි හිතට ගලනවා. සිතුවිලි ගලනවා. සද්ධාව එහෙම හිතට ගලන්න පුළුවන්. එහෙමනම් අපිට තේරෙනවා සංකාරස්කන්ධයක පහළ වීමක් තියෙන්නේ. ඒතර මේ විදිහට බැලුවට පස්සේ ඒකට අනුව රූපයත් වෙනස් වෙනවා. අර නාම ධර්ම ඇසුරෙන් රූපේ වෙනස් වෙනවනේ. මේ විදිහට බැලුවාට පස්සේ මේ කටිනි පිංකම මම කරපු පිංකම තමයි එළියේ තියෙන්නේ කියලා කිව්වට තමා තුළ ස්කන්ධගත වීමක් තියෙන. මෙහෙම මේ ටිකත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයන් ඇති වෙලා නැති වෙලා යාමක් නේද මේ කටිනි පිංකම ASCII තියෙන්නේ කියලා දකින්නකොට මේ පිංකම තුලින්ම යාට පුළුවන් විදර්ශනා කරන්න. එතකොට මම පිංකම් කළා කිව්වට සත්‍ය වශයෙන් සිද්ධ වුණේ හුදු නාම රූප ධර්ම ටිකක ඇතිවීමක් නැතිවීමක් නේද කියලා දැක්කොත් කටිනි පිංකම් කර කර එයාට ඊටාම සාධාරණ ප්‍රාර්ථනාවකට එන්න පුළුවන්. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්කයා වහං හොතු සබ්බ දුක්ඛා පමුංචතු. ඒක ඊටාම සාධාරණ දෙයක්. හැබැයි අර කටිනි පිංකම තුල විදර්ශනා දැක්ම තියෙන්න ඕන. දානයක් දෙනකොට දාණය දෙන වෙලාවේ තමා තුල ස්කන්ධගත වීමක් තියෙනවා. ඒ දානි ටික එක මේසෙම තියලා අනිත් පැත්තෙන් දානේ නොවන කැම ටිකුත් ඒ විදිහටම භාජන ටික තිබ්බොත් දානේ මේක දානේ නොවන එක මේක කියලා හොයාගන්න බෑ. එහෙමනම් අපිට තේරෙනවා දානේ කියන්නේම සංඥාවක්. අපි හිතින් හදාගත්ත සංඥාව. දානේ කියන්නේ දානේ නැති කෙනෙක් දානයක් ගැන කතාවක් දන්නෙත් නෑ. ඒ ටික මේසෙට ඇරලා තියෙදි. ඒතර චක්කු විඥාන, සෝත විඥාන, මනෝ විඥාන ආදී විඥානස්කන්ධයේ පහළ වීමක්, සංඥා ටිකක් පහළ වීමක්.
ඒකට අනුව සිතුවිලි ටිකක් හිතට ගලාගෙන ඒමක්. සුඛ වේදනා දුක් වේදනා වල පහළ වීම. ඒකට අනුව රූපස්කන්ධය වෙනස් වීමක්. මේ විදිහට බැලුවාම මේ කටිනි දානියක් අස්සේ පව දානි කියන්නේ බලවත් පිංකමක්. ඒක අස්සේ හුදු ස්කන්ධගත වීමක් සිද්ධ වෙන්නේ. ඒ ස්කන්ධ ටිකත් ඇති වෙලා නැති වෙලා යාමක්. අපි දානි දුන්නා දානිට හාමුදුරුවෝ වැඩියා කී කතා කරාට හැම වෙලාවකම සිද්ධ වෙන්නේ හුදු ස්කන්ධ ධර්ම ටිකක ඇතිවීමක් නැතිවීමක් නේද? මේක අනිත්‍යයි. මම මගේ ආත්මීය සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා මේ කටයුත්ත තුළ සිද්ධ වුණු දේ අල්ලගන්න එක මොනතරම් අඥාන වැඩක්ද කියලා දකින්නකොට ඒ පින තුලින්ම විදර්ශනාව මතු කරගන්න පුළුවන්. අන්න එහෙම කළොත් එහෙම කරන ශ්‍රාවකයාට මේ ප්‍රාර්ථනාව විතාසා එහෙම කරලා මේ ප්‍රාර්ථනාව කරන්න. ඉදම් මේ පුඤ්ඤ කම්මං මේ පින්කම ආස වක්කයා වහන් හෝතු ආශ්‍රව ක්ෂය කරගන්න සසර දුක නිමා කරගන්න උපකාර වේවා කියන බලවත් අදිෂ්ඨානය ඇති කරගන්න. ඒ අදිෂ්ඨානය ඊටාම වැදගත් අදිෂ්ඨානයක්. ඒ අදිෂ්ඨානයේ සමග ඔබ හැම වෙලාවකම මේ ප්‍රාර්ථනා වෙන වෙලාවට මේ කියන විදර්ශනා පර්යාය Tamanගේ හිතේ කොනක තියාගෙන පින විදර්ශනා කරන ශ්‍රාවකයෙක් වීම පිණිස මේ දේශනාව අද විවරණීය උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. අපි අනුමෝදනා කරනවා විශේෂයෙන්ම විවරණයේ සමග රැඳිලා ඉන්න පින්වත් ඔබ හැම දිනාටමත් ඒ සමගම විවරණය තුලින් ජීවිතේ ගොඩනගා ගන්න ජීවිතේ විවර කරගන්න උත්සාහ කරන පින්වතුන් හැම දිනාටමත් කායික මානසික යහපත නිදුක් නිරෝගී සුවපත් භාවයෙන්ම සැලසේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් උපකාර වේවා. ඔබ හැම දිනාටමත් විශේෂයෙන්ම බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන බෝධිසත්ව ගුණෝපේත නම කියන්න අවසරයි පූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේටත් ඒ වගේම සතරවරන් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලටත් බ්‍රහ්ම රාජ මණ්ඩල වලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් අපි විවරණය સમાપ્ત කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.